සුබ දවසක් ආදරණීය දරුවනි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ පරිමිතිය පාඩම සම්බන්ධව. මුලින්ම අපි බලමු පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් තල රූපයක් ගත්තොත් සංවෘත තල රූපයක් වෙන්න ඕනේ. සංවෘතයි කිව්වහම දැන් මම පැහැදිලි කරන්නම්. මම මේ අඳින තල රූපය සංවෘතයි. සංවෘතයි කියන්නේ තල රූපයේ වටේට කොහෙන්වත් ඕපන් වෙලා නැහැ. දැන් මම තව තල රූපයක් අඳින්නම්. දැන් ඔන්න මේ තල රූපය. මේ තල රූපය ගත්තොත් එහෙම මේ තල රූපය සංවෘත නැහැ. හේතුව මේ තල රූපය මෙතනින් ඕපන් වෙලා තියෙන්නේ. එතකොට සංවෘත තල රූපයක් කියන්නේ කිසිම තැනකින් ඕපන් වෙලා නැති තල රූපයක්. එතකොට සංවෘත සරල රේඛීය තල රූපයක පැති සියල්ලේම දිග ප්‍රමාණවල එකතුව තමයි අපි පරිමිතිය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ෂේප් එකක් ගමුකෝ. ඔන්න ඔය විදිහට අපි සමචතුරස්‍රයක් ගන්නවා. එතකොට මේ සමචතුරස්‍රය කියන්නේ එක්තරා විදිහක සංවෘත තල රූපයක්. දැන් අපි බැලුවොත් කිසිම තැනකින් මේ සමචතුරස්‍රය ඕපන් වෙලා නැහැ. හැම පැත්තෙම වැහිලා තියෙනවා. එතකොට මේ තල රූපේ මේ වටේ දිගට අපි කියනවා වටේ දිග ප්‍රමාණය. මෙන්න මේම ගත්තොත් මේකට අපි කියනවා මේ තල රූපේ පරිමිතිය කියලා. දැන් අපි අරන් බලමු ඍජු කෝණාශ්‍රයක්. දැන් ඔන්න ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් මේ ඍජු කෝණාශ්‍රයේ මේ වටේ දිග ප්‍රමාණය. මෙන්න මේ වටේ දිග ප්‍රමාණයට අපි කියනවා මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියලා. මේ ආකාරයට ඕනනම් අපිට වෘත්තාකාර තල රූපයක් ගන්නත් පුළුවන්. වෘත්තය කියන්නේ එක්තරා විදිහක තල රූපයක්. එතකොට දැන් මේ වෘත්තයේ අපිට මෙන්න මේ වටේ දිග මේ වෘත්තේ පරිමිතිය කියලා ගන්න පුළුවන්. තව එකක් ඔයාලා දැන් තාම 8 ශ්‍රේණිය වුණාට ඔයාලා 10 11 ශ්‍රේණි වලට ගියාම වෘත්තයේ පරිමිතියට අපි විශේෂ නමක් ඉගෙන ගන්නවා පරිධිය කියලා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. දැන් එතකොට ඔයාලට දල අදහසක් තියෙනවා මොකද්ද මේ පරිමිතිය කියන්නේ කියලා. පරිමිතියක් අපි හොයන්න නම් ඒක තල රූපයක් වෙන්න ඕනේ. ඒ තල රූපය සංවෘත වෙන්නත් ඕනේ. එතකොට අපි පරිමිතියක් ගන්නෙ සංවෘත සරල රේඛීය තල රූපයක් තමයි අපි පරිමිතිය හොයන්න ගන්න. එතකොට සංවෘත සරල රේඛීය තල රූපයක පැති සියල්ලේම නැත්තම් වටේ දිගට තමයි අපි පරිමිතිය කියලා කියන්නේ. හරි. අපි දැන් මුලින්ම උදාහරණයක් බලමු. මෙතන තියෙනවා පාදයක දිග ඒ වූ සමචතුරස්‍රයක්. අපි දැන් බලමු කොහොමද මේ සමචතුරස්‍රයේ පරිමිතිය හොයන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා සමචතුරස්‍රයක් නම් එයාගේ පැති හතරක් තියෙනවා. ඒ පැති හතරම දිගින් සමානයි. එතකොට මෙතන අපිට පැති දෙකක් දීලා තියෙනවා සිම්පල් A කියලා. එහෙනම් අපිට අනිත් පැති දෙකත් සිම්පල් A කියලා දාගන්න පුළුවන්. දැන් එතකොට ඒකොල්ල අපිට දීලා තියෙනවා එයාගේ පරිමිතිය P. එතකොට දැන් අපි P සමානයි කීයද? පරිමිතිය කොච්චරද කියලා තමයි හදන්න ඕනේ. එතකොට දැන් අපි ලියාගෙන යනවා. අපි එක තැනකින් පටන් ගද්දි එතනට රයිට් එකක් දාගමු. එතකොට පැටලෙන්නේ නැහැ. ඔන්න ඒ ගත්තා. මෙන්න මේත් ගත්තා. මේත් ගත්තා. මේත් ගත්තා. දැන් මෙතන තියෙනවා A කියලා හතරක්. මේ ඒ හතරම සජාතීය වීජීය පද. එහෙනම් අපිට මේ හතර දෙනාම එකතු කරලා 4යි A කියලා මෙතන අපිට ආන්සර් එක ගන්න පුළුවන්. මේ ආකාරයට හරිම සරලයි. දැන් මම මේ සමචතුරස්‍රයක පරිමිතිය සම්බන්ධ උදාහරණයක් ගත්තේ. මේ විදිහට අපිට එයාගේ පැති හතරම එකතු කරලා ගන්නත් පුළුවන්. නැත්නම් අපිට මේක සමචතුරස්‍රයන්නේ. මෙයාගේ පැති හතරම සමාන හින්දා මෙන්න මේ විදිහේ උපක්‍රමයක් කරන්න පුළුවන්. එක පැත්තක දිග A පැති හතරයි. පැති හතරෙම දිග සමානයිනේ.
ඒකින්ද ඒ වැඩි කිරීම 4 4යි a කියලා ගන්න පුළුවන්. මේකේ අපිට මේ ක්‍රමයට ගත්තත් මම දාන්නම් මේක පළවෙනි ක්‍රමය කියලා. මේක දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයට ගත්තත් දෙවෙනි ක්‍රමයට ගත්තත් පිළිතුරු දෙකම මේ බලන්න අවසාන පිළිතුරු දෙකම සමානයි. එහෙනම් ගානක් හදද්දී අපිට ක්‍රම කීපයක් තියෙනවා. හැබැයි අපි හදන ක්‍රමය නිවැරදිව හැදුවොත් අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි තව ගැටලුවකට යමු. හරි. මෙතන තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. එයාගේ දිග ඒකක xද පළල ඒකක yද. දැන් එතකොට මම මෙයාගේ දිගට ඒකක x කියලා දාගන්නවා. පළල ඒකක y කියලා දාගන්නවා. එතකොට ඍජු කෝණාශ්‍රයේ අපි දන්නවා මේ පාදෙට මේ පාදේ සමානයි. එහෙනම් මේ පාදේ x නම් මේ පාදෙත් x. මේ පාදෙට මේ පාදේ සමානයි. එහෙනම් මේ පාදේ y නම් මේ පාදෙත් y. එතකොට දැන් අපි ලියමු මෙයාගේ පරිමිතියට ප්‍රකාශනයක්. ඔන්න දැන් අපිට දීලා තියෙනවා පරිමිතිය p කියලා. එතකොට අපිට p සමානයි. මෙතන දැන් අපිට පේනවා දිග ඒකක x උන දෙන්නෙක් ඉන්නවා. එතකොට අපිට ලියුව හැකි 2 වැඩි x කියලා. 2 ගුණ කිරීම x. පළලේ ඉන්නවා y ඒවා දෙන්නේ. එහෙනම් මේ 2 ගුණ කිරීම x කියන එකට පස්සේ අපි ලියා ගන්නවා 2 ගුණ කිරීම y. හරි. දැන් ඔන්න අපි ප්‍රකාශනය ලියාගත්තා. දැන් මම මේ පාඩම කරන්නේ 8 ශ්‍රේණියේ ළමයිට හින්දා මෙහෙම තියෙන එක ඔයාලගේ වයසට මදි. නේද? ඔයාලා දැන් දන්නවා බීජීය ප්‍රකාශන ගුණ කරන්න, එකතු කරන්න, ඒ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒකින්ද මේක අපි තව දුරටත් සුළු කරලා ලියනවා 2 ගුණ කිරීම x 2x එකතු කිරීම 2 ගුණ කිරීම y 2y කියලා. දැන් මීට අමතරව අපිට දැන් සමහරක් ළමයි කල්පනා කරන්න පුළුවන් 2x උයි 2y එකතු කරන්න පුළුවන්ද? බෑනේ. මොකද x කියන්නේ එක ජාතිය එක වර්ගයක බීජීය පදයක්, y කියන්නේ තව වර්ගයක බීජීය පදයක්. ඒ හින්දා අපිට වෙනස් වර්ගවල බීජීය පද එකතු කරන්න බෑ. ඒ හින්දා අපිට අවසාන උත්තරේ විදිහට මෙතන ගන්න වෙන්නේ 2x එකතු කිරීම 2y කියලා. හරි. හරි. ඊළඟට අපි තව ගැටලුවක් බලමු. දැන් මේ ගැටලුවේ තියෙනවා පාදයක දිග b වූ සමපාද ත්‍රිකෝණයක්. දැන් එතකොට ඔයාලා පොඩි පන්තිවලදී 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා සමපාද ත්‍රිකෝණයක් නම් මේ ත්‍රිකෝණේ පාද තුනම සමානයි. දැන් එතකොට මේ ත්‍රිකෝණේ පාදයක් b නම් අනිත් පාදෙත් b අනිත් පාදයක් b පාද තුනම සමානයි. එතකොට මේ ත්‍රිකෝණේ පරිමිතිය p නම් කියලා අපිට ගැටලුවේ දීලා තියෙනවා. එතකොට අපිට p සමානයි එක පාදයක් b. එක සමාන පාද තුනක් තියෙන හින්දා මෙතන අපිට 3ෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට අපිට එනවා b වැඩි කිරීම 3 3යි b කියලා. මීට එහා අපිට මේ උත්තරේ සුළු කිරීම වලට යන්න බෑ. එතකොට තව ළමෙක්ට මේ විදියට හදන්නත් පුළුවන්. b ගානේ මෙතන b b b කියලා පාද තුනක් තියෙනවා. එතකොට b එකතු කිරීම b එකතු කිරීම b 3යි b කියලා තව ළමෙක්ට ඕන නම් මේ විදියට උත්තරේ දාන්නත් පුළුවන්. එතකොට පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ පිළිතුරක් ලියද්දි පොයින්ට්ස් ලියන්න. දැන් සමහරක් ළමයි මේක හරිය චූටි ගාණක් තමයි. ඒ වුණාට මේ 3යි b කියලා විතරක් ලියනවා. දැන් මෙහෙම දිව්වොත් ලකුණයි දෙන්න වෙන්නේ. ඔයාලා මේක ආපු විදිහ මේ පොයින්ට් එකක් ලියන්න ඕනේ. ඊට පස්සේ අපි අවසාන පිළිතුරට යන්නේ. දැන් මේ විදිහට හදපු ළමෙක් වුණත් b එකතු කිරීම b එකතු කිරීම b එකතු කිරීම කියන පොයින්ට් එක ලියලායි අවසාන උත්තරයට යන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ පොඩි ගැටලුවක ලකුණු දෙකයි එන්නේ. ඒ වුණාට ගොඩක් ළමයි මෙන්න එහෙම 3යි b කියලා විතරයි ලියන්නේ. එතකොට අපේ අර කලින් පොයින්ට් එක ආන්සර් එකට කලින් පොයින්ට් එකේ තියෙන ලකුණ මිස් වෙනවා. ඒකින්ද ඒ අඩුපාඩු කරන්න එපා.
හරි. අපි තව ගැටලුවකට යමු එමු. දැන් අපි මෙතෙක් වෙලා කතා කළේ VG අකුරු සහිත තල රූප එක් ගණන් හැදුවේ. දැන් අපි බලමු කොහොමද මේ වගේ ගැටලුවක් ආවොත් කරන්න කියලා. දැන් අපෙන් අහන්නේ පහත දැක්වෙන රූපේ පරිමිතිය සොයන්න. දැන් මේ රූපේ ත්‍රිකෝණයක් පාද තුනම සමානයි. පාද තුනම සමානයි කියන්නේ තුනේම 6 සෙන්ටිමීටර 6 සෙන්ටිමීටර 6 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. දැන් ඒතර මේ වගේ ගැටලුවක් ආවහම අපි දැන් එකතු කරගෙන යමු 6 සෙන්ටිමීටර එකතු කිරීම 6 සෙන්ටිමීටර එකතු කිරීම 6 සෙන්ටිමීටර. දැන් එතකොට අපිට 6ව 3ක් කියන්නේ පුතේ 18යිනේ. එතකොට 18යි සෙන්ටිමීටර කියලා අපිට අවසාන පිළිතුර ගන්න පුළුවන්. තව දරුවෙක්ට මේ විදිහට 6යි සෙන්ටිමීටර ගුණ කිරීම 3 කියලා අරගෙන 6 වරක් 3 18යි සෙන්ටිමීටර කියලත් පිළිතුර ගන්න පුළුවන්. මේ ආකාර දෙකෙන් කොයි ක්‍රමයකට හැදුවත් ඔයාලට ලකුණු ලැබෙනවා. මම අර කලින් කිව්ව විදිහටම මෙන්න මේ පොයින්ට් එකට ලකුණයි. මෙන්න මේ 18 විතරක් ලියලා ප්‍රමාණවත් මදි. හේතුව මේක ඒකකයක් දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර් කියලා. ඒ හින්දා අනිවාර්යෙන් අපි ගානේ පිළිතුරු ලියද්දි සෙන්ටිමීටර් කියලා දාලා ලියන්න ඕනේ. එතකොට 18යි සෙන්ටිමීටරුත් සහිතව පිළිතුරට තමයි අපිට තව ලකුණක් හම්බෙන්නේ. ඊට අමතරව පුතේ මෙන්න මේ විදිහට හදපු දරුවෙක්ටත් මෙන්න මේ පොයින්ට් එකට ලකුණයි මෙතන 18යි සෙන්ටිමීටර කියලා දානවට ලකුණයි. මේ ආකාරයට මේ විදිහේ ප්‍රශ්නයකට අපිට ලකුණු දෙකක් ගන්න ඉතාමත් සරලව පුළුවන්. අනිවාර්යෙන්ම ගානේ පොයින්ට්ස් වලට පිළිවෙලට ලියලා පිළිතුරු සැදුවොත් මේ වගේ ප්‍රශ්නයක් හදාගන්න හරිම පහසුයි. හරි. අපි තව ප්‍රශ්නයකට යමු. දැන් මේ ප්‍රශ්නේ බැලුවොත් එහෙම මේකේ කියලා තියෙනවා එක් එක් පාදයක දිග ABC විෂම පාද ත්‍රිකෝණයක පරිමිතිය p නම්. එතකොට දැන් මේ ත්‍රිකෝණයක පාදයක් A එක පාදයක් B අනිත් පාදේ C පාද තුන එකිනෙකට අසමානයි. එතකොට ඒ වගේ ත්‍රිකෝණයකට අපි කියන්නේ විෂම පාද ත්‍රිකෝණයක් කියලා. එතකොට මෙයාගේ පරිමිතිය හොයන්න අපි මේ පැති සියල්ලම එකතු කරනවා. එතකොට A එකතු කිරීම B එකතු කිරීම C කියලා එනවා. දැන් අපිට මීට එහා පිළිතුරකට යන්න බෑ. මොකද A කියන්නේ වෙනත් බීජීය පදයක්, B කියන්නේ තවත් බීජීය පදයක්, C කියන්නේ තවත් බීජීය පදයක්. එතකොට විෂම ජාති බීජීය පද අපිට එකතු කරන්න බෑ. ඒකින්ද අපිට මෙතන අවසාන පිළිතුර විදිහට A එකතු කිරීම B එකතු කිරීම C කියන පිළිතුරට විතරයි යන්න පුළුවන්. හරි. අපි තව ගැටලුවකට යමු වෙමු. දැන් මෙතන තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. අපෙන් අහන්නේ මේ රූපේ පරිමිතිය හොයන්න කියලා. පහලින් ගැටලුව හදලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ගැටලුවේ පිළිතුරු ලබා ගන්න කියලා. එතකොට පුතේ මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි. මම කලිනුත් මේ වගේ ගාණක් හැදුවා. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. එතකොට අපි මේක දාගමු මේ පාදයේ 5 සෙන්ටිමීටර් මේ පාදය 6 සෙන්ටිමීටර් කියලා. මේ මෙතන හදලා තියෙන්නේ මේ ගැටලුව හදන්න පුළුවන් එක්තරා විදිහක්. අපිට ඕනනම් පුළුවන් එක් තැනකින් පටන් අරගෙන 6යි 5යි 6යි 5යි මේ ටික එකතු කරලා අපිට 22යි සෙන්ටිමීටර් කියලා ගන්නත් පුළුවන්. තවදට මේ ආකාරයට මෙතන පහේ කපල්ස් දෙකක් තියෙනවා. ඒක හින්දා 5යි සෙන්ටිමීටර් ගුණ කිරීම 2 එකතු කිරීම 6 කපල්ස් දෙකක් තියෙනවා. 6යි සෙන්ටිමීටර් ගුණ කිරීම 2 කියලා අරගෙන දරුවනේ 5 වරක් 2 10යි 6 වරක් 2 12යි කියලා අරගෙන අපිට මේ දෙක එකතු කරලත් මෙතන 22යි සෙන්ටිමීටර් කියලා ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔයාලා මේ පළවෙනි ක්‍රමයට හැදුවත් දෙවෙනි ක්‍රමයට හැදුවත් අනිවාර්යෙන්ම මේ 22යි සෙන්ටිමීටර් කියන උත්තරේ විතරක් නෙමේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. මම කලින් සඳහන් කරපු ආකාරයට මෙන්න මේ ස්ටෙප්ස් බලාපොරොත්තු වෙනවා. මේ ගැටලුවෙත් අපි 22යි සෙන්ටිමීටර් ගන්නවට අමතරව මේ ස්ටෙප් එක අනිවාර්යෙන්ම ලියලා තමයි අපි පිළිතුරට යන්න ඕනේ. හරි. අපි තව ගැටලුවකට යමු. හරි. මෙතන තියෙනවා පුතේ ත්‍රිකෝණයක්. දැන් මේ ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණයක්. ඇයි දැන් මම මේකට සම ද්විපාද ත්‍රිකෝණයක් කිව්වේ?
මේ ත්‍රිකෝණේ මේ පාදයේ දිගයි මේ පාදයේ දිගයි සමානයි. එතකොට අනෙක් පාදයේ දිග අසමානයි. එතකොට පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණවලට කියනවා අපි සම ද්විපාද ත්‍රිකෝණ කියලා. හරි. දැන් අපි බලමු මේ ත්‍රිකෝණයේ අපි පරිමිතිය හොයන්න. එතකොට අපි මෙතනින් පටන් අරගෙන එකතු කරන් යමු. 8 සෙන්ටිමීටර් එකතු කිරීම 8 සෙන්ටිමීටර් එකතු කිරීම මෙතන 5 සෙන්ටිමීටර්. හරි. දැන් අපි මේ ප්‍රකාශනය ලියාගත්තට පස්සේ මේ ටිකේ එකතුව දාමු. දැන් සමහරක් දරුවෝ මේ ප්‍රකාශනය හරියට ලියලත් මෙතන අවසාන උත්තරේ වරද්ද ගන්නවා. දැන් මම කලිනුත් කියලා තියෙනවා එක එක දරුවන්ගේ බුද්ධි පරාසය වෙනස්. ඒකින්ද ඔයාලට මේක එකපාරට එකතු කරගන්න බැයි නම් පොඩි වෙලාවක් අරන් හරි එකතු කරලා පිළිතුරු දාන්න. එහෙම නැත්නම් මේක උත්තරේ වැරදුනොත් එහෙම අපරාධයක් වෙනවා. එතකොට දැන් අපිට මේක එකතු කරගත්තට පස්සේ පුතේ උත්තරේ ගන්න පුළුවන් 21 සෙන්ටිමීටර් කියලා. එතකොට දැන් කාට හරි කෙනෙක්ට මේක එකපාරට එකතු කරගන්න බැයි නම් කමක් නෑ. දැන් සමහරක් දැන් දෙමාපියොත් දරුවන්ට කියනවා මේ වගේ මේවලදී ඉක්මනට එකතු කරන්න කියලා. ඉක්මනට එකතු කරන්න ඕනේ තමයි. ඒත් හදිස්සි වෙලා උත්තරේ වරද්ද ගන්නවට වඩා Tamanට හිමින් හරි විනාඩි 2ක් 3ක් අරන් හරි හරියට දැන් මේ උත්තරේ කවුරු හරි 21ට 23 කියලා දාලා තිබ්බොත් උත්තරේ වැරදි. හරියටම උත්තරේ 21 කියලාම තියෙන්න ඕනේ. ඒ හින්දා ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. හරි. අපි තව ගැටලුවක් බලමු. දැන් මේ ගැටලුවේ තියෙනවා සමචතුරස්‍රයක්. එයාගේ අපිට පරිමිතිය සොයන්න තියෙනවා. දැන් එතකොට අපිට මෙහෙම පළවෙනි විදිහට 15 එකතු කිරීම 15 එකතු කිරීම 15 එකතු කිරීම 15 කියලා අරගෙන මෙතන 15 ඒවා හතරක් එකතු කරලා 60යි සෙන්ටිමීටර් කියලා ඒකක සහිතව පිළිතුර ගන්නත් පුළුවන්. තව දරුවෙක්ට ඕන නම් මේ දෙවෙනි ක්‍රමයට මෙතන 15යි සෙන්ටිමීටර් 15යි සෙන්ටිමීටර් මෙතන 60ක් හතරක් තියෙනවා. එතකොට 15යි සෙන්ටිමීටර් ගුණ කිරීම 4 කියලා අරගෙන අපිට 60යි සෙන්ටිමීටර් කියලා දාන්නත් පුළුවන්. දැන් මෙතන තව ගැටලුවක් තියෙනවා. කාට හරි දරුවෙක්ට 15 සෙන්ටිමීටර ගුණ කිරීම 4 කීයද කියලා එකපාරට ඔරුවට එන්නේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පැත්තක ලියලා ඔයාලා ගුණ කරලා බලන්න. එතකොට පුතේ 4 වරක් 5 20යි. දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි. මේ දෙකයි අපිට 6යි 60යි කියලා මේ ආකාරයෙන් පහසුවට ගන්න පුළුවන්. කලබල වෙන්න එපා ගණන් හදද්දී විනාඩි 2ක් 3ක් හරි වැය කරලා ඔයාලගේ සුළු කිරීම නිවැරදිව කරලා තියන්න. එහෙම නැතුව අපි දැන් මේ ස්ටෙප් එක දැන් කවුරු හරි දරුවෙක් මේ ස්ටෙප් එක හරියට කරලා ලකුණක් හම්බුනාට මේ ස්ටෙප් එකත් හරියන්න ඕනේ ඊළඟ ලකුණ ගන්න. දැන් මේ ස්ටෙප් එක කවුරු හරි 60 වෙනුවට වෙන උත්තරයක් දාලා වැරදිලා තිබ්බොත් ඒ ස්ටෙප් එකේ ලකුණ අහිමි වෙනවා. ඒ නිසා හරිම කල්පනාවෙන් ගණන් හදද්දී කලබල වෙන්න දෙයක් නැහැ. තමන්ට එකපාරට උත්තරේ එන්නේ නැත්නම් මම මේ කිව්ව විදිහට පැත්තක ලියලා සුළු කරලා පිළිතුර ගන්න. එතකොට ගැටලුවක් නැහැ. හරි. අපි තව ගැටලුවක් බලමු. දැන් මේ ගැටලුවේ කියනවා දිග 60 සෙන්ටිමීටර වූ ඉඩමක පරිමිතිය 210යි මීටර් නම් ඉඩමේ පළල සොයන්න. එතකොට පළල අපිට x කියලා ඒගොල්ලෝ ගානේ දීලා තියෙනවා. දැන් මෙතෙක් වෙලා අපි හදපු හැම ගානකම තිබ්බේ යම් තල රූප. වෘත්තයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්, සමචතුරස්‍රයක්, ඍජුකෝණාස්ත්‍රයක්. ඒ තල රූපවල පරිමිතිය හොයන්න අපිට දිගපළල දීලා තිබ්බා. දැන් මේ ගැටලුව අපි කලින් හදපු ගැටලුව වලට වඩා ටිකක් වෙනස් ආකාරයක ගැටලුවක්. මේ ගැටලුවේ තියෙන්නේ මේ ඉඩමේ පරිමිතිය අපිට දීලා තියෙනවා ඒගොල්ලෝ 210යි කියලා. දිගත් දීලා තියෙනවා. ඉඩමේ පළල අපිට දීලා නැහැ. හරි. දැන් කලබල වෙන්න දෙයක් නැහැ. අපි කලින් ආකාරයටම හදමු. දැන් මෙයාගේ පරිමිතිය අපි දන්නවා 210යි. දිග අපිට දීලා තියෙනවා 60යි. එතකොට 60 ඒවා මෙතන තව 60ක් මෙතන තියෙනවා. දැන් මෙයා x නම් අපි මෙයාත් x කියලා දාගමු. එතකොට 60 ඒවා දෙකක් එකතු කිරීම 2 ගුණ කිරීම x. දැන් මම මෙතන 2 ගුණ කිරීම x කියලා ගත්තේ මෙන්න මෙයා x නම් මෙන්න මෙයා
x හින්දා. හරි. දැන් එතකොට අපි 210 සමානයි 60 ඒවා දෙකක් පුතේ 120යිනේ. මෙතන එනවා 2x. හරි. දැන් මෙතන අපිට එක්තරා විදිහක සරල සමීකරණයක් තමයි ආවේ. හරි. ඔයාලා එතකොට සමීකරණයක් සුළු කරද්දි පුතේ මුලින්ම අපිට මේ 120 මෙතනින් අයින් කරගන්න වෙනවා. අපි එතකොට මෙතන අඩු කිරීම 120ක් දාගමු. මේ 210 නුත් අපි 120ක් අඩු කරගමු. හේතුව සමීකරණයක් කියන්නේ හරියට තරාදියක් වගේ. අපි එක පැත්තකට යම් දෙයක් එකතු කළොත් හෝ අඩු කළොත් හෝ ගුණ කළොත් හෝ බෙදුවොත් ඒ සමීකරණේ අනිත් පැත්තටත් අපි ඒ දේ ඒ විදිහටම කරන්න ඕනේ. හරි. එතකොට දැන් පුතේ මෙන්න මෙතන සුළු කිරීමත් හරිම වැදගත්. මෙතන අපි සමහරලාට දරුවන්ට වැරදෙනවා මේ වගේ තැන්වල සුළු කිරීම කරන්න ගියාම විභාග අවස්ථාවලදී එහෙම හදිස්සි වෙන්න එපා මං කලින් කිව්වත් වගේ හදිස්සි වෙන්නේ නැතුව තමන් හිමීට මෙතන සුළු කිරීම කරගන්න. එතකොට දැන් අපිට මෙතන එනවා පිළිතුර 90යි. දැන් අපිට එනවා 90 සමානයි 2x කියලා. හරි. දැන් එතකොට අපේ මෙයාගේ පළලනේ ඕනේ. පළල x. ඒත් දැන් අපිට මෙතන තියෙන්නේ 2x. එතකොට පුතේ අපි දැන් මෙතන x හොයන්න නම් මෙයාව දෙකෙන් බෙදන්න වෙනවා. මං කිව්වා සමීකරණයක එක් පැත්තකට කරන දේ අනිත් පැත්තටත් ඒ විදිහටම කරන්න ඕනේ කියලා. එතකොට අපිට මේ දෙකට මේ දෙක කැපිලා x සමානයි 92න් බෙදුනහම 45යි කියලා එනවා. හැබැයි දැන් මෙතන අපි ඒකකයක් තියන්න ඕනේ. මේක ඒකකේ තමා දීලා තියෙන්නේ අපිට මීටර්. දැන් සමහර දරුවෝ මීටර් කියන දීලා තිබ්බට ඒකකේ අර සෙන්ටිමීටර් තමා ඇහැට හුරු ඒකින්ද 45යි cm කියලා දානවා. එහෙම දැම්මොත් ඒකක වලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකින්ද හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මෙතන අපිට 45යි මීටර් කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ ගැටලුවකට ලකුණු දෙද්දී අනිවාර්යෙන්ම ඔයාලා පොයින්ට්ස් ලියලා මේ විදිහට පිළිවෙලට හදලා තියෙන්න ඕනේ. මොනවා හරි දැන් මේ ගාණක් කියන්නේ හරියට මේක චේන් එකක් වගේ. චේන් එකක එක පොටක් මිස් වුණොත් චේන් එක කැඩෙනවා. ඒ වගේ තමයි ගාණකත් එක ස්ටෙප් එකක් හරි වැරදුනොත් මුළු ගානම වර්ධිනවා. ඒ හින්දා පිළිවෙලට කල්පනාකාරීව දැන් සමහරක් දරුවන්ට මෙතන 45 දෙකෙන් 92න් බෙදලා එකපාරට පිළිතුර ගන්න බැයි නම් පැත්තක ලියලා මම අර කලින් කිව්ව විදිහටම පැත්තක ලියලා බෙදලා එහෙම හරි කමක් නැහැ පිළිතුර ගන්න. හදිස්සි වෙනවට වඩා තමන්ගේ පිළිතුරේ නිර්වද්‍යතාවය තමයි අපිට ගානකදී මුලින්ම වැදගත් වෙන්නේ. හරි. මම දැන් කලින් හදපු ගැටලුවම මේ විදිහට ස්ලයිඩ් එකේ හදලා තියෙනවා. එතකොට පුතේ මම මේ පිළිතුරු ගත්ත විදිහටම 45 පිළිතුර විදිහට ලැබිලා තියෙනවා. හරි. ඊළඟට අපි තව ගැටලුවක් බලමු. මේකේ තියෙනවා ඍජු කෝණාස්ත්‍රාකාර කාමරයක දිග පළල මෙන් 3 ගුණයක්ලු. ඍජු කෝණාස්ත්‍රාක් මෙහෙමයි. මෙන්න මේ වගේ ගැටලුවක් ආවහම අපි පොන්චි රූප සටහනක් ඇඳ ගන්න එක ගොඩක් හොඳයි. එතකොට අපිට මේ ගැටලුව ගැන දල අදහසක් ගන්න පුළුවන්. හරි. දැන් මේ ගැටලුවේ කියන විදිහට මේ කාමරේ ඍජු කෝණාස්ත්‍රාකාරයි. දිග පළල මෙන් 3 ගුණයක්ලු. පරිමිතිය දීලා තියෙනවා අපිට 60යි කියලා. කාමරේ පළල හොයන්න කියලා තියෙන්නේ. එතකොට එයාලා අපිට පළල x දිග 3x කියලා දීලා තියෙනවා. අපි එහෙනම් ඒ ටික ගැටලුවට දාගමු දැන්. පළල x දිග 3x. මේ ආකාරයට පොඩි පින්තූරයක් ඇඳ ගන්න ඔයාලා ගැටලුවක් ආවහම එතකොට ඔයාලට ඒ ගාන ගැන හොඳ අවබෝධයකට යන්න පුළුවන් පින්තූරයක් ඇඳ ගැනීම මගින්. එතකොට මේ ආකාරයේ කාමරයක් ගැන තමයි දැන් මෙතන කියන්නේ. එතකොට පරිමිතිය 60යි කියලා අපිට දීලා තියෙනවා. අපි එතකොට හදලා බලමු. දැන් මෙතන පරිමිතිය 60යි 60 සමානයි කියලා අරගෙන අපිට ඕන නම් දරුවෙක්ට මේ ටික එකතු කරලා ගන්නත් පුළුවන්. 3x එකතු කිරීම x එකතු කිරීම 3x එකතු කිරීම x කියලා අපි ගන්නවා. එතකොට 3x උයි මේ x උයි 4x නේ.
4ix ට 3ක් එකතු කළාම 7ix 7ix ට මේ x එකතු කළාම මෙතන අපිට එනවා 8ix සමානයි 60යි කියලා. දැන් එතකොට අපෙන් අහන්නේ කාමරේ පළල කියන්නේ මෙතන x. එතකොට x හොයා ගන්න නම් අපි මෙතන 8 අයින් කරගන්න 8ෙන් බෙදන්න ඕනේ. එතකොට මේ 60ත් 8ෙන් බෙදන්න ඕනේ. දැන් එතකොට මේ 8ට මේ 8 කැපෙනවා. දැන් 60 එකපාරට 8ෙන් බෙදුවාම කීයද කියලා ඔලුවට එන්නේ නැත්නම් මම කලින් කිව්වා වගේ පැත්තක ලියලා 8ෙන් අපි බෙදලා බලමු 60. හරි. එතකොට 60ට 8 ඒවා කීයක් තියනවද කියලා දැන් සමහරක් දරුවන්ට මේ වෙනකොට චක්කරෙත් අමතකයි. ඒකින්දා දැන් මේ දවස්වල ගෙදර ඉන්න හින්දා චක්කරේ පාඩම් කරගන්න ඒක ගොඩාක් වැදගත්. නැත්නම් චක්කරේ යම් තැනක් හරි අපිට මතක නැත්නම් වැරදුනොත් ඒක අපි හදන ගානට වැරදෙන්න බලපානවා. එතකොට 8 වරක් 7 මෙතන අපිට ගන්න පුළුවන් 56යි. එතකොට 60න් 56ක් ගියාම 4ක් ඉතුරුයි. මෙතන අපි දැන් 4ට 8 ඒවා නැති හින්දා දශම තිත තියලා මෙතනට බිඳුවක් ගන්නවා. එතකොට ඕනම දරුවෙක් දන්නවා 40ට 8 ඒවා 5ක් තියෙනවා. ඇයි 8 වරක් 5 46යිනේ. එතකොට මෙතන අපිට 5යි කියලා පිළිතුර ගන්න පුළුවන්. එතකොට 8 වරක් 5 40යි. ඉතිරි නෑ. එතකොට අපිට මෙතන x සමානයි කියලා පිළිතුර ගන්න පුළුවන් 7.5යි. මෙතන අපිට ඒගොල්ලෝ මීටර් කියලා දීලා තියෙන හින්දා අපි ඒකකේ සඳහන් කරන්න ඕනේ 7.5යි මීටර්. මෙන්න මේ ආකාරයට ගැටලුව හැදුවා නම් හරිම සරල ආකාරයට අපිට මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි. අපි තව ගැටලුවකට යමු. මේ ගැටලුවේ තියෙනවා දිග 48යි cm වූ කම්බි කැබලි 3ක් ඇත. කම්බි කෑලි 3ක් තියෙනවලු. ඒ කම්බි කෑලි තුනේම දිග 48 බැගින්ලු තියෙන්නේ. සංජුයින් එකක් නමා සමපාද ත්‍රිකෝණාකාර හැඩයක්ද. දැන් එතකොට සංජු කියන ළමයා මේ එක කම්බි කෑල්ලක් නමලා සමපාද ත්‍රිකෝණ හැඩයක් ගන්නවා. ඊළඟට තව එකක් නමලා සවිදි ෂඩාස්ත්‍රාකාර හැඩයක් ගන්නවා. මඤ්ඤු සමචතුරස්ත්‍රාකාර හැඩයක්ද සාදා ගනී. මේ ආකාරයට කම්බි කෑලි තුන නමලා විවිධ හැඩතල හදා ගන්නවා කියලා තමයි කියන්නේ. දැන් පළවෙනි එකේ සංජු සෑදූ සමපාද ත්‍රිකෝණාකාර හැඩයේ පැත්තක දිග කොහොමද අපි ගන්න කියලා දැන් බලමු. දැන් මෙතන සමපාද ත්‍රිකෝණාකාරය ඇඳලම තියෙනවා. එතකොට මෙයාගේ පැත්තක දිගේ නම් සමපාද ත්‍රිකෝණයක් හින්දා අපි දන්නවා පැති තුනම සමානයි. එහෙනම් මේ පැත්තේ නම් මේ පැත්තේ නම් මේ පැත්තත් a. දැන් එතකොට අපිට ගන්න පුළුවන් මෙයාගේ දිග 48යි. එතකොට 48ක් දිග කම්බියක් නමලානේ දැන් මේක අපි හැදුවේ. ඒකින්ද මේ සම්පූර්ණ සම්පාද ත්‍රිකෝණේ පරිමිතියත් 48යි. එතකොට අපිට කෙලින්ම 48 සමානයි ඒවා දැන් 3ක් තියෙනවා. ඒකින්ද අපිට මෙතන ගන්න පුළුවන් 3යි සමානයි 48යි. නමුත් දැන් අපිට මෙතන ඕනේ පැත්තක දිග ඒනේ. ඒ නිසා අපි මෙතන 3 අයින් කරගන්න 3ෙන් බෙදනවා. අපි 48ත් 3ෙන් බෙදනවා. එතකොට මේ තුනට මේ තුන කැපිලා a සමානයි 48 බෙදීම 3. දැන් කවුරු හරි දරුවෙක්ට 48 බෙදීම 3 එකපාරට සුදු කරගන්න බැයි නම් 48 බෙදීම 3 කියලා පැත්තකින් ලියලා මේක අපි සුදු කිරීම කරගමු. එතකොට පුතේ මුලින්ම දැන් 4ට 3 ඒවා එකක් තියෙනවා. එතකොට 3 වරක් 1 3යි. එකක් ඉතුරුයි. අපි මේ 8 මෙතනට ගමු. 18ට 3 ඒවා 3 වරක් 6යි. එතකොට මෙතන 18යි. ඉතිරි කීයක්වත් නැහැ. එතකොට අපිට එනවා a සමානයි 16යි. මං කලිනුත් කිව්ව ආකාරයට ඒකක අනිවාර්යෙන් දාන්න ඕනේ. එතකොට අපිට මෙතන ඒකක තියෙන්නේ සෙන්ටිමීටර් කියලා දීලා හින්දා අපිට මෙතන 16යි සෙන්ටිමීටර් කියලා මේ ආකාරයට පිළිතුරු ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ගාන ගැටලුවේ කිව්වා අංජු හදන්නේ ෂඩාස්ත්‍රාකාර හැඩයක් කියලා.
එතකොට දැන් මේ ෂඩාස්ත්‍රාකාර හැඩේ පැත්තක දිගත් අපි ඊළඟට හොයන්න බලමු. ෂඩාස්ත්‍රයක් කියද්දි ආගේ පැති 6ක් තියෙනවා. එතකොට මේක පැත්තක් x කියලා දාගත්තාම මේ ආකාරයට xx කියලා සාවිදි ෂඩාස්ත්‍රයක් හින්දා පැති සියල්ලම සමානයි. ඒක හින්දා අපිට මේක xx කියලා දාගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ ෂඩාස්ත්‍රය හැදුවේ සෙන්ටිමීටර් 48ක් දිග කම්බියකින් හින්දා අපිට මේ ෂඩාස්ත්‍රයේ පරිමිතිය 48යි කියලා උපකල්පනය කරගන්න පුළුවන්. එතකොට අපිට මෙයාගේ පැත්තක දිග හොයන්න නම් 48 සමානයි. මෙතන x ගානේ පැති 6ක් තියෙනවා. x ගුණ කිරීම 6 කියලා අරගෙන මෙතන අපිට x සමාදෙන් හොයාගන්න ඕනේ. ඒකින්ද 6න් බෙදමු. 48ත් 6න් බෙදමු. එතකොට 6ට 6 කැපිලා 48ට 6 ඒවා තියෙනවා. 6 වරක් 8යි 48. 8යි මෙතන අපි ඒකකත් සමග සෙන්ටිමීටර් කියලා දාන්න ඕනේ. මේ ආකාරයේ ගැටලුවක් හදන්න හරිම සරලයි. මේක ගැටලුව හරියට තේරුම් අරගෙන මේ ආකාරයට රූපයක් ඇඳගත්තා නම් අනික දැන් සමහරක් ළමයිට ෂඩාස්ත්‍රයක් කිව්වහම පැති 6යි කියලා ඔළුවේ තියෙන්න ඕනේ. නැත්තම් මේ ආකාරයේ ගැටලුවක් අපිට හදන්න බෑ. සාමාන්‍යයෙන් ෂඩාස්ත්‍රයක් කියන හැඩේ අපිට විතරම ළමයිට මූ වෙන්නේ නැති තල රූපයක්. ඒකින්ද අර ළමයි ටිකක් දැනගන්න ඕනේ තල රූප පාඩමේදීම ඝන වස්තු පාඩමේදීම ෂඩාස්ත්‍ර මේ දේවල් ගැන කියලා දෙනවා. එතකොට ෂඩාස්ත්‍රාකාර හැඩයක් කිව්වහම එයාගේ පැති 6යි කියලා ළමයිගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ ගැටලුවේම කිව්වා මංජු හැදුවා සමචතුරස්‍රාකාර හැඩයක් කියලා. ඒකක පැත්තක දිග y කියලා ගැටලුවේ තිබ්බා. එතකොට අපි මේ පැති හතරටම y කියලා මේ ආකාරයට දාගන්නවා. මම අර කලින් සඳහන් කරපු විදිහට ගැටලුවක් හදද්දී අපි දල රූපයක් ඇඳගෙන මේ ගැටලුවට යොමු වෙන එක ගොඩක් හොඳයි. එතකොට මේ ගැටලුව අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද අපි මේක හදාගන්න ඕනේ කියලා. හරි. එතකොට දැන් මෙතන y කියලා y ඒවා හතරක් තියෙනවා. එතකොට 4y සමානයි. අපි දැන් මේක හැදුවේ ගානක මුල මතක තියෙන්න ඕනේ. නැත්තම් අගට යද්දි මුල අමතක නම් ගාන ගැටලුව හදන්න බෑ වැරදෙන. මේක අපි හැදුවේ 48යි සෙන්ටිමීටර් කම්බියකින් කියන එක මතක තියෙන්න ඕනේ. හරි. එතකොට එහෙනම් මේ සමචතුරස්‍රයේ පරිමිතිය 48යි. දැන් එතකොට අපි මෙතන y හොයන්න මේක 4ෙන් බෙදලා මේ 48ත් 4ෙන් බෙදනවා. දැන් එතකොට අපිට 4ට 4 කැපෙනවා. දැන් කාට හරි දරුවෙක්ට 48 4ෙන් බෙදුවාම එකපාරට පිළිතුරු ගන්න බැයි නම් මම කලින් කිව්ව විදිහට පැත්තක ලියලා බෙදන්න. 4ට 4 ඒවා එකක් තියෙනවා. 4යි. ආයෙ අපිට මෙතන 8 ගන්න පුළුවන්. 8ට 4 ඒවා 2යි. 8යි ඉතිරි නෑ. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් y සමානයි 12යි සෙන්ටිමීටර්. අනිවාර්යෙන්ම ඒකක සහිතව පිළිතුර ලියන්න ඕනේ. හරි. දැන් අපි මෙතෙක් වෙලා කතා කළේ සරල රේඛීය සංවෘත තල රූපයක කොහොමද පරිමිතිය හොයන්නේ? පරිමිතිය දීලා තිබ්බොත් කොහොමද අපිට පැත්තක දිග හොයාගන්නේ? එවැනි ගැටලු. දැන් අපි යොමු වෙමු සංයුක්ත සරල රේඛීය තල රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා බලන්න. ඔක්කොටම කලින් දැන් ඔයගොල්ලෝ දන්නවා සංවෘත සරල රේඛීය තල රූපයක් නම් එයාගේ වටේ දිග තමයි අපි මෙතෙක් වෙලා පරිමිතිය හොයන්න ගත්තේ. ඊට අමතරව 8 ශ්‍රේණියේ සිසුන්ගේ සිලබස් එකේ තියෙනවා සංයුක්ත සරල රේඛීය තල රූපවල පරිමිතිය සෙවීම සම්බන්ධ ගැටලු. එතකොට පුතේ ඔක්කොටම කලින් ඔයාලා දැනගන්න ඕනේ මොකක්ද මේ සංයුක්ත සරල රේඛීය තල රූපයක් කියන්නේ කියලා. එතකොට දැන් මම මේ ආකාරයට ගත්තොත් මෙතන තියෙනවා දැන් සමචතුරස්‍රයක් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. දැන් එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ සමචතුරස්‍රයයි මේ ත්‍රිකෝණයයි එකතු කරලා මෙන්න මේ මම එක කියලා දාන ආකාරයේ තල රූපයක් හදන්න පුළුවන්. දැන් මේ එක කියන තල රූපයට අපිට නිශ්චිත නමක් සමචතුරස්‍රයක්ද ත්‍රිකෝණයක්ද එහෙම කියලා නිශ්චිත නමක් දෙන්න බෑ. එතකොට හැබැයි අපි දන්නවා මේ එක කියන තල රූපේ හැදිලා තියෙන්නේ සමචතුරස්‍රයකුයි ත්‍රිකෝණයකුයි එකතු වෙලා කියලා. මේ ආකාරයට තල රූප දෙකක් වෙන්න පුළුවන්. ඊට වැඩි ගණනක් වෙන්න පුළුවන්. එකතු වෙලා හැදෙන තල රූප වලට අපි කියනවා සංයුක්ත තල රූපයක් කියලා. තල රූප දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙවෙනියට මම ගන්න සංයුක්ත සරල රේඛීය තල රූපේ ගත්තොත් මේක හැදිලා තියෙන්නේ මේ ආකාරයට ඍජු කෝණාශ්‍රාකාර කැබලි දෙකක් එකතු වෙලා. තුන්වෙනි
සංයුක්ත තල රූපය ගත්තොත් ඍජු කෝණාශ්‍රයකුයි සමචතුරාශ්‍රයකුයි එකතු වෙලා තියෙන්නේ. එතකොට මම දැන් මේ ABC කියලා දානවා. ABC කියන තල රූප තුන වෙන වෙන වශයෙන් ගත්තොත් සරල තල රූප. නමුත් 1 2 3 කියන තල රූප කීපයක් සරල සංයුක්ත තල රූප කීපයක් එකතු වෙලා තියෙන හින්දා අපිට 1 2 3 කියන තල රූප වලට දාන්න වෙන්නේ සංයුක්ත සරල රේඛීය තල රූප කියලා. හරි. අපි දැන් ගැටලුවකට යොමු වෙමු. මේකේ තියෙනවා දිග 10යි සෙන්ටිමීටර හා පළල 4යි සෙන්ටිමීටර වූ ඍජු කෝණාස්ත්‍රාකාර කඩදාසි කැබලි දෙකක් පහත දැක්වේ. ඒවායේ පරිමිතිය සොයන්න. හරි. අපි මුලින්ම බලමු කැබලි දෙක වෙන් වෙන්ව තියෙන්නේ. ඒක හින්දා එක ඍජු කෝණාස්ත්‍රාකාර කැබැල්ලක පරිමිතිය අපි කොහොමද හොයන්නේ කියලා. එතකොට අපිට මෙතන 10 හින්දා මේ පාදෙත් අපිට 10යි. මේ පාදේ 4 හින්දා මේ පාදෙත් 4යි කියලා දාගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන එක කැබැල්ලක් ගත්තොත් 10යි 4යි 10යි 4යි. එතකොට අපිට මේ 10 ඒවා දෙකක් තියෙනවා 20යි 4යි 4යි 8යි. ඒතර 20යි 8යි 28යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. එතන අපිට 28යි සෙන්ටිමීටර කියලා එන්නේ මේ එක ඍජු කෝණාස්ත්‍රාකාර කැබැල්ලක පරිමිතිය. හරි. දැන් අපි එක ඍජු කෝණාස්ත්‍රාකාර කැබැල්ලක පරිමිතිය හොයාගත්තා මෙතන 28යි සෙන්ටිමීටර කියලා. දැන් මේ 1 2 කියලා මම මේ කැබලි දෙක නම් කර ගන්නවා. දැන් පළවෙනි කැබැල්ලේ දෙවෙනි කැබැලි දෙකයි සර්ව සමයි. මොකද පළවෙනි කැබැල්ලේ දිග පළලමයි දෙවෙනි කැබැල්ලෙත් තියෙන්නේ. ඒකින්ද අපිට නැවත හදන්න දෙයක් නෑ මේකේ. පළවෙනි කැබැල්ලේ පරිමිතිය 28යි දෙවෙනි කැබැල්ලේත් පරිමිතිය අපිට 28යි කියලා ගන්න පුළුවන්. දැන් මේ කැබලි දෙක කිසිම විදියක එකතු වීමක් වෙලා නැහැ වෙන වෙන වශයෙන් තියෙන්නේ. ඒ හින්දා මේ දෙන්නගේ පරිමිතිය ඇහුවොත් අපිට වෙන වෙනම 28යි සෙන්ටිමීටර් 28යි සෙන්ටිමීටර් වෙන වෙනම එකතු කරලා 56යි සෙන්ටිමීටර් කියලා ගන්න වෙන්නේ. මොකද මේ තල රූප දෙකක් වුණාට මේක සංයුක්ත තල රූපයක් නෙමෙයි. මොකද තල රූප දෙක එකිනෙක එකතු වීමක් වෙලා නැහැ. ඒකින්ද දෙකේ පරිමිතිය වෙන වෙනම එකතු කරලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට තව දරුවෙක්ට ඕන නම් 28යි සෙන්ටිමීටර 28යි සෙන්ටිමීටර කියලා එකතු කරන්නේ නැතුව 28යි සෙන්ටිමීටර ගුණ කිරීම 2යි කියලා අරගෙන 56යි සෙන්ටිමීටර කියලා පිළිතුරට යන්න පුළුවන්. එහෙම ගැටලුවකුත් නැහැ. හරි. දැන් මේකේ බලන්න අපි අර කලින් ගත්ත කැබලි දෙක වෙන වෙනම තිබ්බේ. දැන් මෙතන මේ කැබලි දෙක එකතු කරලා සංයුක්ත තල රූපයක් විදිහට තමයි දැන් තියෙන්නේ. දැන් එතකොට මෙයාගේ අපි අගයන් ටික දාගමු මුලින්ම. දැන් මේ පාදේ 4යි කියන්නේ 10යි කියන්නේ මේ පාදෙත් 10යි සෙන්ටිමීටර්. මේ පාදේ 4යි කියන්නේ අපි දන්නවා මේ පාදෙත් 4යි සෙන්ටිමීටර්. මේ පාදේ 10යි නම් මේ පාදෙත් 10යි සෙන්ටිමීටර්. හරි. අපි දැන් තල රූපයක් ගත්තාම එයාගේ පරිමිතිය කියලා ගන්නේ වටේ දිග පමණයි. දැන් එතකොට මෙන්න මේ ඇතුලේ මෙතන පාදයක් 4යි කියලා තියෙනවා. නමුත් අපි මේක ඇතුලේ තියෙන අගයක් හින්දා ඒ අගය අපි ගන්නෙ නෑ. හරි. දැන් අපිට තියෙන්නේ මේ සංයුක්ත තල රූපේ වටේ තියෙන අගයන් ටික එකතු කරගෙන යන්න. එතකොට අපිට මෙන්න මේ විදිහට එකතු කරගෙන යන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා 10 ඒවා 4ක්. එතකොට දරුවනේ අපිට මෙතන ලියා ගන්න පුළුවන් 10යි සෙන්ටිමීටර් ගුණ කිරීම 4 එකතු කිරීම. මෙතන 4 ඒවා තියෙනවා 2ක්. එතකොට 4යි සෙන්ටිමීටර් වැඩි කිරීම 2. එතකොට 10 ඒවා 4ක් 40යි සෙන්ටිමීටර් 4 ඒවා 2ක් 8යි සෙන්ටිමීටර්. අපිට එතකොට ගන්න පුළුවන් 40ට 8ක් එකතු කරලා 48යි සෙන්ටිමීටර් කියලා අවසාන පිළිතුර. එතකොට අනිවාර්යෙන්ම ගාන ලියද්දී ස්ටෙප්ස් ටික ලියලා තියෙන්න ඕනේ. මේ ස්ටෙප් එක මේ ස්ටෙප් එක මේ ආකාරයට ලියලා තමයි අපි අවසාන උත්තරයට යන්නේ. එකපාරට 48යි සෙන්ටිමීටර කියලා උත්තරේ දාන්න එපා. එහෙම වුණොත් ස්ටෙප්ස් වලට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි.
දැන් අර අපි කලින් ගත්ත ඍජුකෝණාශ්‍රාකාර දෙකම වෙනත් ආකාරයකට සකසලා තියෙනවා. එතකොට දැන් මේකත් සංයුක්ත තල රූපයක්. එතකොට දැන් මේකේ අගයනුත් අපිට දීලා තියෙනවා. දැන් එතකොට මෙයාගේ අපිට පරිමිතිය හොයන්න නම් මේ වටේ තියෙන අගයන් ටික අපි හරියටම එකතු කරගන්න ඕනේ. එතකොට අපිට මේකෙදි මෙන්න මේ වගේ 10 ඒවා කීයක් තියනවද කියලා බලලා 10යි සෙන්ටිමීටර් ගුණ කිරීම 3 එකතු කිරීම. මේකට අපි බ්‍රැකට් එකක් දාගමු. එතකොට අපිට පැටලෙන්නේ නැහනේ. ඊළඟට 4යි සෙන්ටිමීටර් ඒවා තියෙනවා 3ක්. 4යි සෙන්ටිමීටර් ගුණ කිරීම 3. ඒකටත් අපි බ්‍රැකට් එකක් දාගමු. එකතු කිරීම 6යි සෙන්ටිමීටර් එකක් තියෙනවා. හරි. දැන් ඔය ආකාරයට ලියාගත්තට පස්සේ 10 ඒවා 3ක් 30යි. 30යි සෙන්ටිමීටර් 4 ඒවා 3ක් 12යි. 12යි සෙන්ටිමීටර් එකතු කිරීම මෙතන 6යි සෙන්ටිමීටර් කියලා අරගෙන දැන් අපිට මේ ටික එකතු කරගන්න තියෙනවා. දැන් දරුවනේ ඔයාලට මේක තාටරි එකපාරට එකතු කරගන්න බැයි නම් පැත්තක ලියන්න. පැත්තක ලියන්න කියන්නේ මේ ඔයාලා ලියන කොලේම පැත්තක ලියලා එකතු කරන්න. මොකද සුළු කිරීම මෙතනම කරන එක හොඳයි. තැන් තැන් වල කරන්න යන්න එපා. එතකොට එක තැනක ඉඳලා තව තැනකට ගද්දි උත්තරේ වැරදෙන්න පුළුවන්. ඒ වගේ හින්දා එතනම ඔයාලා සුළු කිරීම කරන්න. එතකොට 6යි 2යි 8යි 3යි 1යි 4යි. එතකොට අපිට මෙතන එනවා 48යි සෙන්ටිමීටර් කියලා. මේ ආකාරයට හරියටම හරිම පහසුවෙන් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේ ටික ඔක්කොම ලියලා එකතු කරගන්නත් පුළුවන්. ඊට වඩා මම හිතනවා මෙන්න මේ ක්‍රමය හරි පහසුයි කියලා අර එකම සංඛ්‍යා ටිකක් අරගෙන ඒවා වෙන වෙනම බ්‍රැකට්ස් ඇතුළට දාලා එකතු කරගත්තාම අපිට හරි ඉක්මනට පිළිතුරට යන්න පුළුවන්. හරි. දැන් අපි කලින් ගත්ත ඍජුකෝණාශ්‍රාකාර හැඩ දෙකම ආයෙ නැවත තව විදිහකට සකසලා තියෙනවා. එතකොට අපිට මේ වගේ තල රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට අපි අර කලින් සඳහන් කරපු විදිහට මෙතන බලමු 10 ඒවා තියෙනවා 3ක්. එතකොට 10යි සෙන්ටිමීටර් ගුණ කිරීම 3 අපි බ්‍රැකට් එකක් ඇතුළට දාගමු. ඊළඟට 4 ඒවා තියෙනවා මෙතන සෙට් 3ක්. එතකොට 4යි සෙන්ටිමීටර් ගුණ කිරීම 3 ඒකත් අපි බ්‍රැකට් එකක් ඇතුළට දාගමු. 3 ඒවා තියෙනවා සෙට් 2ක්. 3යි සෙන්ටිමීටර් ගුණ කිරීම 2. හරි. දැන් අපි බලමු කොහොමද අපි පිළිතුරට යන්නේ කියලා. 10 සෙන්ටිමීටර් 3ක් තියෙනවා කියන්නේ 30යි සෙන්ටිමීටර්. 4යි සෙන්ටිමීටර් 3ක් තියෙනවා කියන්නේ මෙතන 12යි සෙන්ටිමීටර්. 3යි සෙන්ටිමීටර් 2ක් තියෙනවා කියන්නේ මෙතන 6යි සෙන්ටිමීටර්. දැන් මේ අගයන් ටික මම කලින් සඳහන් කරපු විදිහට පැත්තක ලියලා අපි එකතු කරගමු. මොකද සමහරක් දරුවන්ට මෙහෙම පාට එකතු කරද්දී පැටලෙන්න පුළුවන්. ඒකින්ද හදිස්සි වෙලා කරනවට වඩා පිළිතුරේ නිර්වාදිතාවය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට 6යි 2යි 8යි 3යි 1යි 4යි. එතකොට අපිට මෙතනත් පිළිතුර එනවා 48යි සෙන්ටිමීටර් කියලා. මේ විදිහටත් අපිට එකතු කරලා ඒ පිළිතුරටම යන්න පුළුවන්. හරි. දැන් මේ ඍජුකෝණාශ්‍රාකාර දෙක තව විදිහකට සෙට් කරලා තියෙනවා. එතකොට මේකත් එක්තරා විදිහක සංයුක්ත තල රූපයක්. එතකොට මේ තල රූපෙත් අපි පරිමිතිය හොයන හැටි බලමු. එතකොට මේ තල රූපේ තියෙනවා 10යි සෙන්ටිමීටර් ගානේ සෙට් දෙකක් තියෙනවා. එතකොට 10යි සෙන්ටිමීටර් ගුණ කිරීම 2 එකතු කිරීම 4යි සෙන්ටිමීටර් ගානේ තියෙනවා මෙතන සෙට් 4ක්. 4යි සෙන්ටිමීටර් ගුණ කිරීම 4. හරි. දැන් අපි මේ ටික එකතු කරගමු. 10 සෙන්ටිමීටර් සෙට් දෙකක් තියෙද්දි මෙතන 20යි සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් 4ක් තියෙනවා 16යි සෙන්ටිමීටර්. එතකොට අපි පැත්තක ලියලා මේක එකතු කරගමු. කීයද බලමු පිළිතුර. එතකොට මෙතන එනවා 36යි සෙන්ටිමීටර් කියලා. මෙන්න මේ ආකාරයටත් අපිට මේ පැති සියල්ලම එකතු කරලා පිළිතුර ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම අපි දැන් සංයුක්ත තල රූප කීපයක හෙව්වා ගයන් එක එක විදිහට සෑදුණු T අකුරට L අකුරට විවිධ ආකාරයෙන් හැදුණු සරල රේඛීය සංයුක්ත තල රූපවල අපි අගයන් හෙව්වා. මෙහි සඳහන් සෑම සංයුක්ත තල රූපයකම පරිමිතිය එම ඍජුකෝණාශ්‍රාකාර දෙකේ පරිමිතිවල එකතුවට වඩා සෑම විටම අඩු බව පැහැදිලිය. ඒ කියන්නේ පුතේ අපි මතකද මුලින්ම හැදුව ගානක් මේ විදිහට ඍජුකෝණාශ්‍රාකාර දෙකක් අරගෙන එකක 28යි අනිත් එකෙත් 28යි අපිට 56යි සෙන්ටිමීටර් කියලා ආවා මේ දෙන්නගේ වෙන වෙනම ගත්තා. ඊට පස්සේ අපි විවිධාකාර හැඩතලවලට මේ ආකාරයට L අකුරක ආකාරයට T අකුරක ආකාරයට මේ ආකාරයට
මේ තල රූප දෙකම එකතු කරලා විවිධ හැඩතලවල පරිමිතිය හෙව්වා. එතකොට අපිට මතකයි ඒ ආපු හැම තල රූපයකම පරිමිතිය අර වෙන්වෙන්ම තල රූප දෙක ගත්ත 56 අගයට වඩා අඩුයි. අන්න ඒ නිගමනයට තමයි දැන් අපි මෙතන එන්නේ. එතකොට පුතේ සංයුක්ත තල රූපයක පරිමිතිය ගණනය කිරීමේදී එම රූපේ පූර්ණ වටයක ඇති සියලුම සරල රේඛා ඛණ්ඩවල දිග ප්‍රමාණ එකතු කරනු ලැබේ. එතකොට අපි දැන් කලින් සඳහන් කරපු විදිහට සම්පූර්ණ වටේම තියෙන දිග ප්‍රමාණය එකතු කරලා ගන්නේ අපි ඇතුලේ තියෙන අගයන් මේ ආකාරයට ඇතුලේ තියෙන අගයන් වල දිග ප්‍රමාණ ගන්නෙ නැහැ. නමුත් දැන් මේ විදිහට වෙන්වෙන්ම තල රූප දෙකක් තිබ්බොත් ඒ දෙන්නගේ අගයන් ගනිද්දී අපි වෙන වෙනම අරගෙන තමයි එකතු කරන්නේ. එතකොට මේක තියරියක් විදිහට ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න. සංයුක්ත තල රූපයක තල රූප දෙක වෙන්වෙන්ම ගත්තාම තියෙන අගයයි තල රූප මේ ආකාරයට එකතු කරලා ආපුවාම එන අගයයි මේ පළවෙනි මේ වෙන්වෙන්ම ගන්න අගයට වඩා මේ අගයන් අඩුයි. ඒක එක්තරා concept එකක් theory එකක්. හරි. අපි තව ගැටලුවකට යමු. දැන් මෙතන තියෙනවා සංයුක්ත තල රූපයක්. මේ තල රූපය ඇදිලා තියෙන්නේ ත්‍රිකෝණිකුයි ඍජු කෝණාශ්‍රකුයි එකතු වෙලා. එතකොට දැන් අපි මෙයාගේ පරිමිතිය හොයමු. අපි බලමු 8 සෙට් තියෙනවා මෙතන දෙකක්. 8 සෙන්ටිමීටර ගුණ කිරීම 2 අපි බ්‍රැකට් එකක් දාගමු. 5 සෙට් තියෙනවා මෙතන 3ක්. එතකොට 5 සෙන්ටිමීටර ගුණ කිරීම 3. හරි. දැන් අපි බලමු 8 වරක් 2 16යි 5 වරක් 3 15යි. එතකොට මම කලින් කිව්ව විදිහට දරුවෙක්ට එක පාර්ට් එකතු කරගන්න බැයි නම් පැත්තක ලියලා සුළු කරන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට 6යි 5යි 11යිනේ. එකක් දැම්ම එකක් ඉතුරුයි. එතකොට මෙතන 31යි. අපිට අන්තිම උත්තරේ ඒකක සහිතව සෙන්ටිමීටර් කියලා පිළිතුර සඳහන් කරන්න ඕනේ. හරි. අපි තව ගැටලුවක් බලමු. දැන් මෙතනක් තියෙනවා සංයුක්ත තල රූපයක්. මේ තල රූපෙත් අපිට දැන් පරිමිතිය හොයන්න තියෙන්නේ. මෙතන මෙන්න මෙතන 12 අගය අපි දාගමු. ඒක එතකොට අපිට පහසුයි. මෙතන තව 5 අගයක් තියෙනවා. ඒකට දැන් මේ අගයන් ටික අපිට එකතු කරගන්නයි තියෙන්නේ බලමු. අපි මුලින්ම මෙතන 12 සෙට් ගමු. අපි ගත්ත ඒවට රයිට් එකක් දාගමු. එතකොට අපිට කෝකටත් හොඳයි. එතකොට මිස් වෙන්නේ නැහනේ. එතකොට 12 සෙන්ටිමීටර් සෙට් තියෙනවා අපිට දෙකක්. බ්‍රැකට් එකක් දාගමු. බලමු 15 සෙට් අපිට තියෙන්නේ 1යි. එතකොට 15 සෙන්ටිමීටර්. 5 සෙට් තියෙනවා අපිට 1යි 2යි 3යි 4යි 5යි. 5 සෙට් 5ක් කියන්නේ 5 වරක් 5 25යි. අපිට එතන කෙලින්ම උත්තරේ ගන්නත් පුළුවන්. දැන් ඔයාලට ශ්‍රේණියේ ළමයිනේ. ඒ හින්දා මේ ස්ටෙප්ස් ලියන්න ඕනේ. නමුත් අර මේ වගේ තැන්වලදී අපිට එහෙම සුළු කරලා පිළිතුර ලියන්න පුළුවන් එතන. එතකොට 12 වරක් 2 24යි. මෙතන 15යි. මෙතන 25යි. අපි මේ ටික වෙන්ව එකතු කරගමු 24යි 15යි 25යි. එතන පුතේ මෙතන 5යි 5යි 10යි මේ 4යි 14යි 4 දැම්ම එකක් ඉතුරුයි 2යි 2යි 4යි 5යි මේ 5යි මේකයි 6යි අපිට එතන මෙතන ගන්න පුළුවන් 64යි සෙන්ටිමීටර් කියලා මේ තල රූපේ පරිමිතිය. මම දැන් මේ පාඩම කරන්නේ ගොඩක් දක්ෂ ළමයිට විතරක් නෙමේ කිසිම දෙයක් පොඩි දෙයක් තේරෙන්නේ නැති දුර්වල ළමයිත් ඉන්නවා. එහෙම ළමයි ඕන තරම් ඉන්නවනේ. ඉතින් ඒ වගේ දුර්වල ළමෙක්ට පවා පාඩම තේරෙන්න තමයි මම මේ ලෙසන් එක කරන් යන්නේ. ඒ හින්දා කාට හරි ළමයි දරුවෙක්ට මේක පාඩ් එකතු කරගන්න බැයි නම් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට එකතු කරන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපි ගොඩක් වැදගත් වෙන්නේ ටයිම් මුලින්ම හදාගන්න කලින් තමන් හදන ගණන් වල නිර්වද්‍යතාවය හදාගන්න ඕනේ. නිර්වද්‍යතාවය හදාගත්තට පස්සේ අපිට ටයිම් එක හදාගන්න පුළුවන් හිමීට. ඒකින්ද කලබල වෙන්න දෙයක් නැහැ. හරි. අපි තව ගැටලුවක් බලමු. දැන් මෙතනක් තියෙනවා සංයුක්ත තල රූපයක්. අපිට මේ තල රූපේ පරිමිතිය හොයාගන්න තමයි දැන් තියෙන්නේ. හරි. එතකොට දැන් අපිට මෙන්න මෙතන මේ අගයයි මෙන්න මෙතන මේ අගයයි දීලා නැහැ. දැන් ඔයාලා බලන්න දැන් ගොඩක් දරුවෝ මේ ක්‍රමයේ ශිෂ්‍යත්වයේ ගණන් වලට පවා මේ වගේ ගණන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි එකතු වුණාම නේද මෙන්න මේ කොටස එන්නේ. පේනව නේද? එතකොට අපිට මෙතන 7යි 8යි මේ 5යි එකතු කරගත්තා නම් මෙන්න මෙතන මේ කොටසේ අගයට ගන්න පුළුවන්.
ඒතර අපිට මේ කොටස ගන්න පුළුවන් 20යි සෙන්ටිමීටර් කියලා. ඊළඟට මෙන්න මේ කොටස. මේ කොටසේ අගේ ගනිද්දී මේ කොටස හැදෙන්නේ මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි එකතු වෙලානේ මේ. ඒ හින්දා අපිට මෙන්න මේ කොටසයි මේ කොටසයි මේ කොටසයි එකතු කරගත්තා නම් මෙන්න මේ කොටසේ අගය ගන්න පුළුවන්. එතකොට ඒ කොටසේ අගය අපිට ගන්න පුළුවන් 14යි සෙන්ටිමීටර් කියලා. හරි. දැන් අපිට මේ කොටස් දෙකේ අගයන් ගත්තට පස්සේ අපිට මේ තල රූපයේ පරිමිතිය හොයාගන්න පුළුවන්. එතකොට මතකද දැන් අපි මේ කොටස් දෙකේ අගයන් ගනිද්දී මෙන්න මේ කොටසයි මේ කොටසයි මේ කොටසයි එකතු කරලා මෙතන 20යි කියලා ගත්තා. එහෙනම් අපිට ඒක නැවත එකතු කරන්න දෙයක් නැහැ. එතන 20යි කියලා දැන් අපේ ඔළුවේ තියෙනවා. ඊළඟට අපිට මේ කොටසයි මේ කොටසයි මේ කොටසයි එකතු කරලා එතන අපි ගත්තා 14යි කියලා. එහෙනම් අපිට එතන 14යි කියලා දැන් තියෙනවා. ගත්තේ එහෙමනේ කියලා මතකයක් තියෙනවානේ. හරි. එහෙනම් ඉතින් ආය එකතු කරන්න දෙයක් නැහැ. එතකොට අපිට මෙතන දැන් තියෙනවා 20 කපල්ස් තියෙනවා දෙකක්. එතකොට අපි දානවා 20යි සෙන්ටිමීටර් ගුණ කිරීම 2. මෙතන අපිට 14 කපල්ස් තියෙනවා දෙකක්. එතකොට අපි දානවා 14යි සෙන්ටිමීටර් ගුණ කිරීම 2. එතකොට 20 ඒවා දෙකක් 40යි 14 ඒවා දෙකක් 28යි. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් 68යි සෙන්ටිමීටර් අනිවාර්යෙන් ඒකකේ දාන්න ඕනේ. දැන් මෙතන ඒකකේ මේ සෙන්ටිමීටර්නේ දාලා තියෙන්නේ. ඒ හින්දා අපි 68යි සෙන්ටිමීටර් කියලා මෙතන අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ස්ටෙප්ස් ටික ෆලෝ කරලා මේ විදිහට ලියන්න ඕනේ. Tamanට එකපාරක් තේරෙන්නේ නැත්නම් නැවත නැවත හරි වීඩියෝ එක බලලා නැවත නැවත මේ ගණන් ටික හදන්න. මේ ගණන් ටික හොඳට ඔයාලට නැවත නැවත කීප පාරක් හදාගත්තොත් පරිමිතිය පාඩම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඔයාලගේ මේ ටෙක්ස්ට් බුක් එකේ තිබ්බ ගැටලුවක්. මේකේ තියෙනවා සමචතුරස්‍රාකාර ලීයාස්තරයක් හා එහි පැත්තක දිගට සමාන ආධාරකයක් සහිත සමපාල ත්‍රිකෝණාකාර ලීයාස්තරයක් සංයුක්ත කර සැකසූ බිත්ති සැරසිල්ලක පරිමිතිය මෙන්න මේ බිත්ති සැරසිල්ලේ පරිමිතිය 160යි සෙන්ටිමීටර්ලු. මේ බිත්ති සැරසිල්ල හදලා තියෙන්නේ සමචතුරස්‍රාකාර ලීයාස්තරයකුයි ඒකේ පැත්තකට දිගට සමාන ඒ කියන්නේ මේ සමචතුරස්‍රයේ මේ පැත්තට දිගට සමානයිලු මේ ත්‍රිකෝණයේ පැත්තක දිග. එහෙම කියලා තමයි කියන්නේ. එතකොට මේ බිත්ති සැරසිල්ලේ පරිමිතිය 160යිලු සම්පූර්ණ පරිමිතිය. එතකොට මුලින්ම අපෙන් අහනවා සමචතුරස්‍රාකාර ලීයාස්තරයේ පැත්තක දිග කීයද කියලා. හරි. එතකොට දැන් මෙයාලගේ හැම පැත්තක්ම සමාන හින්දා අපිට මේ විදිහට දල රූප සටහනක් ඇඳ ගන්න පුළුවන්. එතකොට මෙයාලගේ පැති සියල්ලම සමාන හින්දා අපි මෙහෙම VG අක්ෂරයක් දාගන්නවා XX කියලා. එතකොට මෙයාලගේ පරිමිතිය අපිට දීලා තිබ්බා 160යි කියලා. ඒතර අපි 160 සමානයි. මෙතන x ඒවා තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඒතර අපිට මෙතන දාගන්න පුළුවන් 5යි x සමානයි 60යි කියලා. දැන් අපිට ඕනේ එක x කෙනෙක් හොයාගන්න. එහෙනම් අපි මෙයාව පහෙන් බෙදමු. මේ 160ත් අපි පහෙන් බෙදමු. අපිට මෙතන පහට පහ කැපිලා දැන් එක පාට 160 පහෙන් බෙදා ගන්න තේරෙන්නේ නැත්නම් පැත්තක ලියලා බෙදන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට 16ට පහේ ඒවා 3ක් තියෙනවානේ. 5 අරක් 3 15යි. එකක් ඉතුරුයි. මෙතන අපි බිඳුව මෙතනට ගමු. 10ට පහේ ඒවා දෙකක් තියෙනවා. එතකොට x තියාගෙන එනවා 32යි සෙන්ටිමීටර් කියලා. හරි. එතකොට ලී ආස්තරයේ පැත්තක දිග අපිට මෙතන ගන්න පුළුවන් 32යි සෙන්ටිමීටර කියලා මේ ආකාරයට. කිසිම ගැටලුවක් නැහැ. ගැටලුවේ පැත්තක දිග සමානයි කියලා දීලා තියෙද්දි අපි පැත්තක දිග දාන්න නැත්තම් අපිට A to Z ඕනෙම VG අක්ෂරයක් දාගන්න පුළුවන්. පැති සියල්ලම සමානයි. ඒ හින්දා මම x කියලා අගයක් දාගත්තා. පැති සියල්ලම සමාන හින්දා අගයන් ටික ගත්තා. දැන් සමහරක් දරුවෝ මෙන්න මෙතන වරද්දනවා. මෙන්න මේ පැත්ත අපිට ගන්න බෑ. එයා පරිමිතියක අපි වටේ ටික ගන්න. එයා ඇතුලේ තියෙන අගයක් හින්දා ඒ අගය අපිට ගන්න බෑ. හරි.
දැන් අපි මේ ගැටලුව බලමු. දිග 8 සෙන්ටිමීටර් පළල 4 සෙන්ටිමීටර වූ ඍජු කෝණාශ්‍රාකාර හතරකින් සහ පැත්තක දිග 4 සෙන්ටිමීටර වූ සමචතුරස්‍රයකින් සෑදුණු සංයුත රූපයක් දැක්වේ. මේ රූපය අපිට පරිමිතිය හොයන්න කියලායි කියන්නේ. හරි. අපි අගයන් ටික බලමු දාගමු. එතකොට මෙතන 4ක් කියලා අපිට දාගත්ත හැකි. මෙතන 4 දාගන්න පුළුවන්. මෙතන පුළුවන්. මෙතන 8යි, මෙතනත් 8යි, මෙතනත් 8යි, මෙතනත් 8යි, මෙතනත් 8යි, මෙතනත් 8යි, මෙතනත් 8යි කියලා දාගන්න පුළුවන්. හරි. දැන් අපි අගයන් ටික දාගත්තට පස්සේ අපිට අගයන් ටික වෙන වෙනම සුළු කරගන්න තියෙනවා. දැන් අපි බලමු 4 අගයන් තියෙනවා මෙතන 4ක් තියෙනවා. එහෙනම් අපි බලමු 4 ගුණ කිරීම 4 එකතු කිරීම. මෙතන 8 අගයන් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 අගයන් 8ක් තියෙනවා එහෙනම් 8 ගුණ කිරීම 8. ඒතර 4 වරක් 4 16යි 8 වරක් 8 64ක්. දැන් ඉතින් කාට හරි දරුවෙක්ට මේක පාට එකතු කරන්න බැහැ නම් පැත්තකට දාලා අපි මේක එකතු කරගමු. 6 4යි 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 6යි මේකයි 7යි මේකයි 8යි. අපිට මේකේ පරිමිතිය ගන්න පුළුවන් 80යි සෙන්ටිමීටර කියලා. මේ විදිහට ගැටලුවක් ආවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අගයන් ටික දාගන්න. මොකද මේ හැම එකකම අගයන් දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අගයන් දෙකක් වගේ දෙන්නේ. ඊටු අගයන් ටික අපි ෆිල් කරගන්න ඕනේ. ෆිල් කරගත්තට පස්සේ අපිට ඒවා කපල්ස් විදිහට වෙන් කරලා බ්‍රැකට්ස් අතට දාගෙන එකතු කරලා අදාළ පිළිතුරට යන්න පුළුවන්. හරිම සරලයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. තව ගැටලුවක් තියෙනවා. බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. බිනුලි සෑම උදෑසනකම රූපය දැක්වෙන උද්‍යානයේ වටා දෙවරක් ඇවිදින්නීය. ඇය උද්‍යානයේ වටා දිනකදී ඇවිදින මුළු දුර. දැන් මේ උද්‍යානයක්ලු පාක් එකක් කියන්නේ. එතකොට එයා හැමදාම බිනුලි කියන එක්කෙනා එක දවසකට දෙපාරක් ඇවිදිනවා. මෙන්න මේක අනිවාර්යෙන් highlight වෙන්න ඕන දෙයක්. එක දවසට දෙපාරක් ඇවිදිනවා. දැන් අපිට ගානේ අහන්නේ උද්‍යානයේ වටා දිනකදී ඇවිදින මුල දුර. එතකොට දවසකට උද්‍යානයේ වටා ඇවිදින මුළු දුර අහන්නේ. ඒතර දවසට දෙපාරක් ඇවිදිනවා. අපි මුලින්ම බලමුකෝ මේ උද්‍යානයේ දැන් ඇවිදිනවා කියන්නේ උද්‍යානයේ පරිමිතියනේ. උද්‍යානයේ වටා ඇවිදිනවා කියන්නේ උද්‍යානයේ පරිමිතිය වගේ දෙගුණයක් හැබැයි මෙයා ඇවිදලා තියෙනවා. පරිමිතිය හොයලා මදි. පරිමිතිය හොයලා අපි ඒක දෙකෙන් ගුණ කරන්නත් ඕනේ. දැන් එතකොට මේකේ බලන්න මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි එකතු වෙලානේ මෙන්න මේ කොටස ඇදලා තියෙන්නේ. ඒකින්ද අපිට එතන කෙලින්ම 705යි කියලා ගන්න පුළුවන්. මේ කොටසයි එකතු වෙලා මේ කොටස හැදිලා තියෙන ඉඳා අපිට එතන 475යි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මුලින්ම පරිමිතිය හොයලා ඉමු. එතකොට 705 ඒවා දෙකක් තියෙනවා. එතකොට මේ මෙතනම වුණත් මෙහෙම ಗುಣ කරලා පිළිතුරු ගත්තට ගැටලුවක් නැහැ. ලකුණු දෙනවා. එතකොට දෙවරක් 5 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි. අපිට ඒක මෙතනින් දා ගන්න පුළුවන්. දෙවරක් 7 14යි. එතකොට එනවා 1410ක්. එකතු කිරීම ඊළඟට අපිට තියෙනවා 475 ඒවා දෙකක්. එතකොට දෙවරක් 5 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 7 14යි මේකයි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි මේකයි 9යි. එතකොට අපිට මෙතන එනවා 950. දැන් එතකොට 1410යි 950යි අපි එකතු කරගන්න ඕනේ. දැන් එතකොට 5යි 1යි 6යි 9ට 4ක් එකතු වුනහම 13යි 3 දැම්ම එකක් ඉතුරුයි මෙතන 2යි. එතකොට අපිට එනවා 2360යි මීටර්. දැන් මෙතන අපි twice දෙපාරක් ඇවිදිනවා දවසට. එහෙනම් මේක දෙකෙන් ගුණ කරගන්න වෙනවා. එතකොට අපිට මෙතන මේ ලිව්ව තැනම දෙකෙන් ගුණ කරගත්තා නම් හරි. එතකොට දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් 6 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි මේකයි 7යි. දෙවරක් 2 4යි. එතකොට අපිට මෙතන පිළිතුර ගන්න හැකි 4720යි මීටර්. ඔන්න ඔය විදිහට අපිට අවසාන පිළිතුරට යන්න පුළුවන්. එතකොට සුළු කිරීම තමන්ගේ පිළිතුරු පත්‍රයේම එතනම කරන්න. එතකොට අපිට එක තැනක ඉඳලා තව තැනකට දැන් සමහරක් ළමයි පැන්සලෙන් සුළු කරලා උත්තර දානවා. එහෙම කරන්න එපා. තමන් මුලින්ම ගානක් හදන්න තමන්ට තමන් ගැන ෂුවර් එකක් තියෙන්න ඕනේ මේ ගාන මං හරියට හදනවා කියලා. එහෙම හරියට හදනවා කියලා ෂුවර් එකක් නැතුව ගණන් හදන්න බෑ. වර්ධින. ඒකින්ද තමන් ඔයාලා දැන් පැන්සලේ ලියන වයස ළමයි ඉන්නේ. පෑනකින් ලියලා
තමන්ගේ පිළිතුරු පත්‍රයේ එතනම මම මේ කරපු විදිහට සුළු කිරීම කරලා පිළිතුරු හදන්න. තැන් වල ලියලිය ආයෙත් මේ ආන්සර් ෂීට් එකට ගන්නයි. එහෙම කරන්න එපා. එහෙම කරන්න ගියාම තමයි වරදින්නේ. ඒ ළමයිට වරදින තැන්. ඒවා හදාගන්න. ඔව් දැන් මේ බලන්න මම කලින් හදපු විදිහට රූපේ පරිමිතිය වෙනම අරගෙන බිරුලිට ඇවිදින මුණුදුර 4720යි කියලා අර 2362 න් බෙදලා මේ විදිහට අරගෙන තියෙනවා. මේ ගැටලුව දැන් අපි හදුවානේ. එතකොට දැන් පුතේ ඔයාලට මම 8 ශ්‍රේණියේ ළමයිට පරිමිතිය පාඩම සම්බන්ධ සංයුක්ත තර රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද? සරල තර රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද? ගැටලු විශාල ප්‍රමාණයක් හැදුවා. මේ ගැටලු ටික ඔයාලා මේ දවස්වල ගෙදර ඉන්න ගමන් හදලා මගේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට පරිමිතිය පාඩම සම්බන්ධව ඕන ගැටලුවක් හදා ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. පරිමිතිය කියන්නේ ලොකු අමාරු පාඩමක් නෙමේ. මේකේ සුළු කිරීම සහ මේ ගැටලු හදන ක්‍රම ටික හරියට ඔයාලට ටච් කළොත් ඔයාලට මේ පාඩම කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. හරි. හැමෝටම ස්තුතියි සුබ දවසක්.